नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि पानातिपाता वेरमणि सिक्खापदं समादयामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादयामि कामीतुमिच्छाचारा वेरमणि सिक्खापदं समादयामि मुसावादा वेरमणि सिक्खापदं समादयामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादयामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादयामि संसप्पलापा वेरमणि सिक्खापदं समादयामि मिच्छा आजीवा वेरमणि सिक्खापदं समादयामि ඉන්දතුනි ඒ දිබ්බචක්ක අභිඥා වීතිය ගැන පසුගිය දිනේ කතා කළේ නේ දිබ්බචක්ක අභිඥා වීතිය ඊළඟට මේ පාඩමේ ඉන්නේ අභිධර්මාර්ථ සංග්‍රහය එහි එන්නේ නිරෝධ සමාපatti වීතිය නිරෝධ සමාපatti වීතිය කියන්නේ ඒ අනාගාමීන් වහන්සේ ඕ රහතන් වහන්සේ සමවදින ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමේදී ඇතිවන්නා වූ චිත්ත වීතිය. ඒටයි නිරෝධ සමාපatti වීතිය කියන්නේ. ඒ නිරෝධ සමාපත්තියට සමවැදිය හැක්කේ හැම අනාගාමීන් වහන්සේටම හා හැම රහතන් වහන්සේටම නොවේ. අෂ්ට සමාපත්තිලාභී අනාගාමී රහත් කියන්නේ ඒ දෙදෙනා වහන්සේටයි නිරෝධ සමාපත්තියට සමවදින්නට පුළුවන්. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නේ චිත්ත චෛතසික චිත්තජ රූප කියන මේවා නිරුද්ධ කොට සිටීමට. එය සඳහන් කරනවා මේ ජීවිතයේදීම නිවන් සැපය විඳිනු කැමැත්ත කියන්නේ. ඒ අදහස් කරන්නේ ඒ විඳීමේ කියන එක ඒ නිවන පිළිබඳව කතා කරන විට නිවන් සැපය විඳිනවායි කියන විට ඒ විඳීමේදී නම් තිබිය යුතුයි ඒ වින්දනය කරන වේදනා කියන ධර්මය. වේදනාව නැතුව විඳීමක් නැහැ. ඒ නිසා ඒක ව්‍යවහාරයේ එන වචනයක්. මේ විඳීම ගැන විඳීම නිකම් ව්‍යවහාරිකව ප්‍රකාශ කරනවා මිස ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී විඳීම් වශයෙන් ඇතිවන්නා වූ වේදනාව නම් උපදින්නේ නැහැ. දැන් එහෙමනම් මොකක්ද මෙතන සිදුවන්නේ කියලා බලන්න. ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී රූප අතුරෙන් කර්මජ රූප, උතුජ රූප, ආහාරජ රූප කියන මේ රූප කොටස් තුන පවතිනවා. කර්මජ රූප, උතුජ රූප, ආහාරජ රූප. ඉතිරි වන්නේ චිත්තජ රූප කියන කොටස. ඒ රූප කොටස නැහැ. නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී. අනිත් නැති ධර්ම තමා ඒ කාලය තුලදී සිත චෛතසික. ඒතර චිත්ත චෛතසික නැත්නම් ඒ චෛතසිකයන් අතුරෙන් එකක් තමයි වේදනාව කියන්නේ. ඒ වේදනාව තමයි විඳීම.
ඒ නිසා සැප විඳීම කියන එක තමයි මෙතන නුසුදුසුවක්. ඒ වචනය පාවිච්චි කරනවා. මෙලොවදීම සැප ඒ නිවන් සැපය විඳිනු කැමැත්ත නිසා සමවැදීමක් කියන්නේ. ඇත්තෙන්ම නම් නිවන කියන්නේ ඒ විඳින සැපයක් නොවේ. නිවන සැපයක් තමයි. සැපේ කියන්නේ ඒකාන්ත සැපය. අනිත් සියල්ලම සැපවන්නේ ඒ සැප වශයෙන් පවතින කාලය තුලදී පමණයි. ඒ සැපයද නැති වෙනවා, විපරිණාමයටපත් වෙනවා. ඒ නිසා තමයි විඳීමය කවර විඳීමක් වුවත් බුදුරජාණන් වහන්සේ දුක්ඛස්මින්ති වදාමි. යං කිංචි වේදිතං සබ්බන්තං දුක්ඛස්මින්ති වදාමි. යනුවෙන් වදාරලා තියෙනවා. යම් කිසි විඳීමක් වෙනම් ඒ විඳීම කවරක්වත් දුකයයි කියන්නේ. ඒ නිසා මෙතනත් සැප විඳිනු කියන වචනයම ඒ වචනාර්ථයේ යෙයිබගෙන මෙතනත් වින්දනයක් තියෙනවා නම් එහෙම වින්දනයක් තියෙනවා නම් ඒකත් ඇතුළත් විය යුත්තේ දුකට. විඳීම නෙවෙයි මෙතන. ඒ නිර්වාණ සැපය කියන එක. අවේදිත සුඛයක්. අනේ ඒක තේරුම් ගන්න. අවේදිතේ කියන්නේ නොවිඳින කියන එක. නොවිඳිනු ලබන සැපයක්. ඒකට සැප දෙවර්ගයක් තිබෙනවා. වේදිත සුඛය, අවේදිත සුඛය. වේදිත සුඛය තමයි සුඛ සෝමනස්ස කියන මේ දෙකෙන් දැක්වෙන්නේ. කායික සුඛයක් තිබෙනවා, මානසික සුඛයක්. ඒ කායික සුඛය හෝ මානසික සුඛය වේදිත සුඛය, විඳින සැපය. අවේදිත සැපය, අවේදිත සුඛය කියන්නේ නොවිඳින සැපයක්. ඒ නොවිඳින සැපේ තියෙන්නේ මොන විදිහේ සැපයක් කියලා බලන්න. ඒක තේරුම් ගන්නට පුළුවන් නම් කෙනෙකුට නිවන පිළිබඳව නිවන් සැපය කියන්නේ කවරක්ද කියන එක තරමකින් තේරුම් ගන්නට පුළුවන්. නිවන සැපයි කියන්නේ එහි වින්දනයක් තිබෙන බැවින් නොවේ. ඒ නොවිඳීමමයි නිවනෙහි තිබෙන සැපය. විඳින බවින් තොරයි. දැන් ඒ සැපය නම් මේ පංචස්කන්ධ දුක්ඛයෙන් වෙන් වූ සැපය. පංචස්කන්ධ දුක්ඛය නැති භවයේ සැපය. ඒ නිසායි ඒකට කියන්නේ සංසිඳීමේ සැපය කියලා. එහෙම නැත්නම් විමුක්ති සුඛය. නිදීමේ සුවය. විමුක්ති සුඛය, සංසිඳීමේ සුඛය, අවේදිත සුඛය කියන මේ නම් වලින් දක්වන්නේ ඒ නිර්වාණ සැපය. ඒ සැපය කවදාවත් නැතිවන සැපයක් නෙවෙයි. නැතිවන සැපයක් නෙවෙයි කියන්නේ නැතිවන්නේ ඇති වෙන දෙයක්. නිවනයි කියන්නේ ඇතිවන ධර්මයක් නෙවෙයි. හේතුන් ප්‍රත්‍යයන් නිසා උපදනා ධර්මයක් නෙවෙයි. අනේ එබැවින් ඒ නිවන් සැපය විඳිනු කැමැත්ත කියන මේ වචනය මා කියන ලද කරුණු අනුව තේරුම් ගන්නට ඕනේ මොන විදිහේ සැපයක්. දැන් නිවනෙහි මේ අප කියන පංචස්කන්ධයෙන් ලේෂ මාත්‍රයක්වත් නැහැ. නිවනෙහි නැහැ. නිවනෙහි මේ පංචස්කන්ධයන්ට අන්තර්ගත ඊතා සුළු හෝ කොටසක් ඇත්තේ නම් එනම් ඒ නිවන ඇතිවන නැතිවන ස්වභාවයෙන් යුක්ත වූ නිවනක් වන්නට ඕන. එහෙම ඇතිවීමක් නැතිවීමක් නොමැති බවම තමයි නිවනෙහි තියෙන සැප බව. ඒ නිසා තමයි නිවන හැමදාම පවත්නා එකක් කියන්නේ. ඒ සදාකාලිකයි කියන මේ වචනය නිවන පිළිබඳව කියන්නේ ඒ සදාකාලික වන්නේ ඇතිවන දෙයක් නෙවෙයි. ඇතිවීමක් තිබේ නම් ඒ ඇතිවීමක් ඇති හැම එකකම නැතිවීමකුත් තිබේ. ඒ ඇතිවීම නැතිවීම කියන මේ දෙකෙන්ම තොර බැවින් තමයි නිවන සදාකාලිකයි. ඒ නිවන යම්කිසි හේතුවකින් හටගන්නා ධර්මයක් නෙවෙයි. ඒ හේතුවකින් හටගන්නා ධර්මයක් නම් සදාකාලික වන්නට බෑ. මක් නිසාද? හටගන්නට පෙර එය තිබුණේ නෑ. ඊළඟට හටගෙන පැවතීමේ තිබෙනවා සීමාවක්. ඒ මොකද යම්කිසි වේලාවක අවස්ථාවකදී ඒ නැති වෙන්නේ. හටගන්නා හැම එකක්ම නැති වෙන්නේ.
ඒ නිසායි ජාතියක් යමක වේ නම් ජාති කියන්නේ ඇතිවීම. ඒ ඇතිවීමක් වේ නම් ඇතිවන හැම එකකම තිබෙනවා ජරා මරණ කියන ඒ දිරීම හා මරණ. නිවනට ඒ බන්ධක් නැහැ. ඒ නිසායි නිවන අජාතින් අජරං අමරං කියන්නේ. ජාතියක් නැති, ජරාවක් නැති, මරණයක් නැති ස්වභාවය කියන්නේ නිවනට ඒ නිසා. ඉතින් අන්න ඒ නිවන පැමිණෙනවයි කියන මෙයින් අදහස් කරන්නේ ඔය වචනයෙන් එහෙම දක්වතම් නිවන එහෙම පැමිණෙන්නටයි කියලා යම්කිසි තැනක් නෙවෙයි. එහෙම තැනක් නෙවෙයි නිවන. එහෙනම් නිවන කුමක්? නිවන ධර්මයක්. නිවන ධර්මයක්. ස්වභාවයක්. ඒ කියන්නේ Tamanගේම ස්වභාවය ඇති ධර්මයක්. මොකක්ද නිවනේ ඇති ස්වභාවය? සංසිඳීමේ ස්වභාවය, සංසිඳුණු බව. ඒ තමයි නිවනේ තිබෙන ස්වභාවය. අච්චුති ලක්ෂණං කියලා කියනවා. චුත නොවන ස්වභාවය, නැති නොවන ස්වභාවය නිවන. ඒ නැති නොවන ස්වභාවය වන්නේ ඒක ඇති නොවන ස්වභාවය නිසා. අන්නේ නිර්වාණ ධර්මය කෙනෙකුට අවබෝධ කරගන්නට තිබෙන. දකින්නට තිබෙන. ඒ දකින්නේ ඇහෙන් නෙවෙයි. වෙන දේවල් දකින, රූපයන් දකින, ඇහෙන් දැකිය හැකි එකක් නෙවෙයි නිවන. නුවණින්ම දත හැකි එකක්. ඒ නුවණින් කියන්නේ මොන නුවණින්ද? ලෝකෝත්තර නුවණින්. ඒ ලෝකෝත්තර නුවණ සතර මාර්ග ඥාන කියන්නේ. සතර මාර්ග ඥානයන්ගෙන් දැනගත යුතුයි. මාර්ග ඵල කියන මේ සිත් වලට අරමුණු වන්නේ. එනිසා නිබ්බානං පන ලෝකුත්තර සංඛාතං චතුමග්ග ඥානේන සච්චිකා බක් මග්ගඵලාන මාලම්බන භූතං වාන සංඛාතාය තණ්හාය නික්කන්තත්ත නිබ්බානන්ති පෞච්චති. මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙහිම නිර්වාණය විස්තර කර තිබෙන්නේ ඒ පාඨය. අන්න ඒ නිවන කෙනෙක් මාර්ග සිත් වලින් මාර්ග ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කළ යුතු, සාක්ෂාත් කළ යුතු. ඒ මාර්ග සිත්ය, ඵල සිත්ය කියන මේවාට ඒකාන්තයෙන්ම අරමුණු වන ලෝභයෙන් අල්ලාගත නොහෙන, ලෝභයේ විෂය ඉක්මවා පවත්නා ධර්මය. ඒ නිර්වාණය සතර මාර්ග ඥානයන්ගෙන් තමයි ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඉතින් මේ සතර වරකදී ප්‍රත්‍යක්ෂ කරනවා. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත්. ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරන තැනත්තාට නිර්වාණ ස්වභාවය, නිර්වාණයයි කියන්නේ කවර ස්වභාවයක්ද කියන එක අවබෝධ වෙනවා. ඒ අවබෝධ වන බැවින් නිවනෙහි හා පංචස්කන්ධෙහි තිබෙන වෙනසද දෙතම දකිනවා. නිවන කෙබඳුද? පංචස්කන්ධෙහි කෙබඳු. පංචස්කන්ධෙහි කියන්නේ දුක. ඒ දුක ඉක්මවා පවත්නේ නිවන බැවින් මේ නිවන තමයි සැපය. එතකොට ඒකාන්ත දුක්ඛය පංචස්කන්ධය, ඒකාන්ත සැපය නිර්වාණය. අනේ නිර්වාණය ඒ එකිනෙක පුද්ගලයා විසින් තම තමන්ගේ නුවණින් අවබෝධ කරන්නට ඕන. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූති. වෙන වෙනම එකිනෙකනා ඒ නුවණැත්තන් විසින්, ඒ නුවණැත්තන් කියන්නේ සෝවාන්, සකදාගාමි, අනාගාමි, රහත් කියන ඒ නුවණැත්තා, ඒ පඬිත්‍ය. එහෙම නැත්නම් බුද්ධ ආදී උතුමන් විසින් අවබෝධ කළ යුතු, තම තමන්ගේ නුවණින් දැනගත යුතු ධර්මයක් තමයි නිවන. ඒක වෙන විදිහකින් ඒ පිළිබඳව අහලා දැනගන්නට පුළුවන් ධර්මයක් නෙවෙයි. අහලා අවබෝධ කරගන්නට බෑ නිවන. අහලා ඒ නිර්වාණය පිළිබඳ ලක්ෂණ, ඒ නිර්වාණ ස්වභාවය ගැන යම් හැඟීමක් Tamanට ඇති කරගත හැකියි. ඒ මාරු කරන්නට බෑ අවබෝධයට. ඒ අවබෝධම කොටයි දැනගන්නට තිබෙනවා. අන්න ඒ නිර්වාණය සෝවාන් මාර්ගයෙන් දකින්න. ඒ සෝවාන් මාර්ගයෙන් නිවන දකින්නයි කියන්නේ නුවණින් දකින්න.
නුවණ කියන මේ ධර්මය යෙන් කරන අවබෝධය ගැන කියනවා දැකීමයි කියලා. නිවන් දැකීම කියන එක ඉතාම හොඳ වචනයක්. මේ සිංහලෙන් කියන විට නිවන් දකින්නයි කියන්නේ. ඒ මොකද ඒ නිවන නුවණින් දකින්න එකට කියන්නේ. නිවන දකින්නවා. ඒ නිවන් දැක්ක අය කියන්නේ මාර්ගඵලාදිගමය කළ පිණුතු. නිවන් දැක්කා. ඒ නිවන් දැක්ක අය අතුරේ ඒ නිර්වාණ සැපයට සමාන වන විදිහේ නැත්තම් ඊට කිට්ටු තරමේ අවේදිත සැපයක් ලැබීම මේ ජීවිතයේදීම සිදු කරනු කැමැති අනාගාමී රහත් කියන අෂ්ට සමාපatti ඇති ඒ දෙනම වහන්සේට පමණක් කළ හැකි දෙයක් තමයි මේ නිරෝධ සමාපත්තියට සමවැදෙන්නේ. එතකොට නිවනෙහි විඳීමක් නැහැ. දැන් මේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී විඳීමක් නැහැ. විඳීමක් නැහැ. එතනක් තිබෙන්නේ සැපේ නම් ඒ අවේදිත සැපයක්. නොවිඳින සැපයක්. කොහොමද ඒක අප තේරුම් ගන්න? දැන් මේ අෂ්ට සමාපත්තිලාභී අනාගාමී රහත් කියන මේ දෙදෙනා වහන්සේටම පමණක් කළ හැකි දෙයක්සේ දක්වා තිබෙන්නේ ඇයි කියන එකත් දැනගන්න. අනාගාමී රහත් කියන ඒ දෙනම වහන්සේ වූ පමණින් බෑ නිරෝධ සමාපත්තියට සමවදින්නට සමාපatti 8ක් ලබා තිබෙන්නට ඕන. එතකොට අෂ්ට සමාපatti කියන්නේ සමත භාවනාවෙන් ලබන දෙයක්. මාර්ගඵල විදර්ශනා භාවනාවෙන් ලබන දෙයක්. එතකොට සමත විපස්සනා කියන මේ දෙකම වඩා තිබෙන කෙනෙක් වෙන්නට ඕනනේ. සමතය අන්තිම ඉහළින් දියුණු කරලා ඒ නිසායි අෂ්ට සමාපatti ලැබුවේ. ඊළඟට විදර්ශනා නුවණත් වඩලා අනාගාමී රහත් කියන මේ මාර්ගඵලයන්ට පැමිණිලා. එමුකද එහෙම කියන්නේ මේ නිරෝධ සමාපත්තියට සමවදින්නට අෂ්ට සමාපatti පිළිවෙලින් සමවැදගෙන යන්නට ඕන. ඒ නිසා ඒ අෂ්ට සමාපatti නැති කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. අෂ්ට සමාපatti තිබුණත් අනාගාමී රහත් නුණු කෙනෙකුට නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. සෝවාන් සකදාගාමීන්ට බෑ නිරෝධ සමාපත්තියට සමවදින්න. ඒ අෂ්ට සමාපatti යම් තැනක යම් භවයක යම් ලෝකයක නොලැබේ නම් එතනත් බෑ නිරෝධ සමාපත්තියට සමවදින්න. ඒ නිසා ওই අරූප භූමියවලදී නිරෝධ සමාපත්තියට සමවදින්නට බෑ. මොකද අෂ්ට සමාපatti නෑ ඒක. එහෙ තියෙන්නේ ආකාසානං ඡායතනාදී ඒ අරූප සමාපatti විතරයි. ප්‍රථම ධානාදී ලබන්නේ නැහැ. එහිදී ලබන්නට බෑ. ඒ නිසා එහිදී ලබන්නත් බෑ. ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නටත් බෑ. අනේ නිරෝධ සමාපත්තියට සමවදින අනාගාමීන් රහත් කියන මේ දෙදෙනා වහන්සේ අනාගාමීන් වහන්සේ නම් තමන් උපදවා තිබෙන ඒ අෂ්ට සමාපatti අකුරෙන් ප්‍රථම ධ්‍යාන කුසල්සිතට සමවදින. අප දන්නවානේ අනාගාමීන් වහන්සේට ලැබෙන්නේ ප්‍රථම ධ්‍යාන කුසලය. රහතන් වහන්සේට ලැබෙන්නේ ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත. ඒ පිළිවෙල ගන්නට. අනාගාමීන් වහන්සේ නම් ඒ ප්‍රථම ධ්‍යාන කුසල්සිත ප්‍රථම ධ්‍යාන කුසලය උපදවා ගැනීම වශයෙන් ඒ ධ්‍යානයට සමවදින. අපි ඒක කියමු ප්‍රථම ධ්‍යානයට සමවදින. දැන් ඒ දෙදෙනා වහන්සේ පිළිබඳව වෙනස තේරුම් ගන්නට ඕනේ. ප්‍රථම ධ්‍යානයට සමවදිනවයි කියන විට අනාගාමීන් වහන්සේ නම් ප්‍රථම ධ්‍යාන කුසලයට, රහතන් වහන්සේ නම් ප්‍රථම ධ්‍යාන ක්‍රියාසිත. යන්නේ ඒ විදිහට ප්‍රථම ධ්‍යානයට සමවදින. දැන් මේ ප්‍රථම ධ්‍යානයට සමවැදීම සමත භාවනාවේ කෘත්‍යයක්. සමත භාවනාවෙන් කරන වැඩක්. ඊළඟට ඒ ප්‍රථම ධ්‍යානයේ නැගිට ප්‍රථම ධ්‍යානයේ නැගිටිනවයි කියන්නේ ප්‍රථම ධ්‍යානයට සමවැද සිටි බව
ඉවත් කරනවා. ඒ කියන්නේ ඒ සමවැදීම නවත්තන. එවිට ඇතිවන්නේ මොනවාද? ඒ සමවැදීම නවත් වූ හැටියේම වන්නේ භවාංග සිත් උපදින. ඊළඟට මේ සමවැද සිටි ප්‍රථම ධානයේහි වූ ධානාංගයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයට නංවා විදර්ශනා කරන. ඒකයි සමත විදර්ශනා සමත විපස්සනා යුගනද්ය. ඒ දෙකම කරන. පළමු කොට ප්‍රථම ධානයට සමවදින. ඒ සමත භාවනාවේ වැඩ. ඊළඟට ඒ ප්‍රථම ධානයේ නැගිට ප්‍රථම ධානයේහි වූ ධානාංග විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතා කියන මේ ධානාංග සම්මර්ෂණය කරන. සම්මර්ෂණය කරන කියන්නේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් විදර්ශනා කරන. ඊළඟට නැවත ဒုတိ ය ධානයට සමවද. ဒုတိ ය ධානයට සමවැද එයින් නැගිට ඒ ဒုတိ ය ධානී වූ ධානාංග අනිත්‍ය ආදී වශයෙන් සම්මර්ෂණය කරන. තෘතිය ධානයට සමවද. තුන්වෙනි ධානය. ඊළඟට එයින් නැගිට ඒ වූ ධානාංග සම්මර්ෂණය කරන. චතුර්ථ ධානයට සමවදිනවා. ඒ නැගිට චතුර්ථ ධානී වූ ධානාංග සම්මර්ෂණය කරන. දැන් ඒ රූප ධාන 4. ඊළඟට ප්‍රථම අරූප ධානයට සමවදින. ආකාසාමංචායතන. එයින් නැගිට ඒ වූ ඒ ධාන අංග ඒ ධාන ධර්ම සම්මර්ෂණය කරන. දෙවෙනි අරූප ධානයට සමවදිනවා. විඥානංචායතන ධානය. එයින් නැගිට ඒ වූ අංග ඒ ධානය ඒ අංග සම්මර්ෂණය කරන. තුන්වෙනි වූ ආකින්චඤ්ඤායතනයට සමවදින. දැන් ඒ ආකින්චඤ්ඤායතනයට සමවැද එයින් නැගිට ඊළඟට ඒ වූ ධානාංග සම්මර්ෂණය කිරීමක් නොවේ කරන්නේ. ඒ අවස්ථාවේදී ඒ ආකින්චඤ්ඤායතනයේ නැගිට పూర్ව කෘත්‍ය 4ක් කරන. పూర్ව කෘත්‍ය කියන්නේ ඒ නිරෝධ සමාපත්තියට සමවදින්නට කලින් කල යුතු කටයුතු 4ක්. పూర్ව කෘත්‍ය 4. නානාබද්ධ අවිකෝපන සංඝ පතිමානන සත්තු පක්ඛෝසන අද්ධාන පරිච්ඡේද කියලා ඒ කරුණු 4 දක්වනවා. නානාබද්ධ අවිකෝපන කියන්නේ තමාගේ ශරීරය හා සම්බන්ධයක් නැති තමා සන්තක යම් කිසිවක් තිබේ නම් ඒවා තමන් නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී ඒවා ගින්නෙන් ජලයෙන් මේ බේයන් මීයන් ආදී සතුන්ගෙන් ඒ විදිහේ විවිධ උපද්‍රව තිබෙනවා. ඒ උපද්‍රවයන්ගෙන් ආරක්ෂා වේවා කියලා අදිෂ්ඨාන කරන්නට ඕන. ශරීරයේ සමග සම්බන්ධයක් තිබෙන තමන් වාඩි වී සිටින ආසනය, තමන් හැඳ පොරවා තිබෙන සිවුරු ආදිය ඒවා පිළිබඳව ඒ බඳු අදිෂ්ඨානයක් වමනා කරන්නේ නැහැ. ශරීරයට සම්බන්ධ නැති තමා සන්තක දේවල් පිට තිබේ නම් අන්න ඒවා පිළිබඳව ඒ අදිෂ්ඨානය කරන්නට ඕන. එහෙම නොකළොත් ඇතැම් විටක ඒවාට උපද්‍රව සිදුවන්නට පුළුවන්. ඒ අදිෂ්ඨානය නොකළ හේතු වෙන්නේ ඒවා සමහර විටක ගින්නෙන් විනාශ වන්නට, ජලයෙන් විනාශ වන්නට, ඒ විනාශ කරන සතුන්ගෙන් විනාශ වන්නට ඉඩ තිබෙනවා. අදිෂ්ඨාන කළොත් ඒවා ඒ අදිෂ්ඨාන කරන ලද කාලය තුලදී ඒවාට කිසිදු විපතක් සිදු නොවි ඒවා රැකෙන. ඒ නිසා ඒ නිරෝධ සමාපත්තියට සමවදින ඒ අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ ඒ ආකින්චඤ්ඤායතන ධානයට සමවැදෙයි නැගිට කරන පූර්ව කෘත්‍ය 4න් පළමුවැන්න වූ නානාබද්ධ අවිකෝපන කියන ඒ තමන්ගේ ශරීරය හා අසම්බන්ධ ඒ තමා සන්තක ආරක්ෂා විය යුතු දේවල් එසේ රැකේවා කියලා අදිෂ්ඨාන කරනවා.
ඒකක්. එක පූර්ව කෘත්‍යයක්. ඊළඟට දක්වනවා සංඝ පටිමානන කියන්නේ. ඒ සංඝ පටිමානන කියන්නේ සංඝයා කෙරෙහි දැක්වෙන ගෞරවය. ඒක සංඝයා කියන විට එක භික්ෂුවක් නෙවෙයි. සංඝයා කියන්නේ ඒ සමූහය. සංඝයා වමනා කරන විනය කර්මාදිය කිරීමට. ඒ විනය කර්ම කිරීමට එක භික්ෂුවකට බෑ. විනය කර්ම කිරීමට ඒ සංඝයා රැස් වෙන්නට. අන්න එහෙම අවස්ථාවකදී සංඝයාට වමනා කළහොත් මේ විනය කර්මයක් කිරීම සඳහා මේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින භික්ෂූන් වහන්සේව ඒ වමනාව ඇති වූ කල්හිම තමන් නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තව ඉදිරියට තිබුණත් සංඝයාට තමන් අවශ්‍ය වූ අවස්ථාවේදීම නිරෝධ සමාපත්තියෙන් නැගිටීමට ඒ අදිෂ්ඨානය කරන්නට ඕන. නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය මිනිස් ලොව දක්වා තිබෙන්නේ වැඩිම කාලය 7 දවසක්. ඒ 7 දවස තුල සංඝයාට තමන් වමනා කළ ඒ විනය කර්මයක් කිරීමට එහෙම අවස්ථාවකදී ඒ තමා සමවැද සිටින්නේ 7 දවසකට වුවත් සංඝයාට වමනා වූ අවස්ථාවේදීම සංඝයාගෙන් එබඳු පණිවුඩයක් ලැබෙන්නට කලින්ම නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. එබඳු අදිෂ්ඨානයක් කොට නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ නිසා ඒ සංඝ පටිමානන කියන එක කළ යුතුයි. සංඝයාට අවශ්‍ය වූ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය අතරතුරදී නිරෝධ සමාපත්තියෙන් නැගිටීවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම අදිෂ්ඨානයක් නොකළොත් වන්නේ කුමක්ද? සංඝයාට වමනා වූ කල්හි නිරෝධ සමාපත්තියෙන් නැගිටෙන්නේ නැහැ. සංඝයාට සිදු වෙනවා දූතයෙකු එවන්නට, පණිවුඩකාරයෙකු එවන්නට සිදු වෙනවා. ඒ පණිවුඩය ගෙනෙන තැනැත්තා ඒ භික්ෂුන් වහන්සේ හෝ තමන්ට කෙනෙකුට ඇසෙන ප්‍රමාණය දුර සිට ඒකට කියනවා ශ්‍රවණෝපචාරය කියලා. ශ්‍රවණෝපචාරය පාලි වචනේ ශ්‍රවණෝපචාරෙහි සිට ඇහෙන දුර ප්‍රමාණෙහි සිට මේ සංඝයාගේ පණිවුඩය කියන විටම නිරෝධ සමාපත්තියට සමවැද සිටි ඒ භික්ෂුන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. ඒ දූතේ එවන්නට සිදු වෙනවා අර විදිහේ අදිෂ්ඨානයක් නොකර තිබුණොත්. කලින් අදිෂ්ඨාන කොට සමවැදුණා නම් දූතේක එවන්නට කලින්ම සංඝයාට වමනා වූ අවස්ථාවේදීම නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. අනේ නිසා එයද අදිෂ්ඨාන කොට නිරෝධ සමාපත්තියට සමවදින්නට ඕන. ඒක සංඝ පටිමාන. තුන්වෙනි කාරණේ හැටියට දක්වන්නේ සත්වපක්ඛෝස. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙහි දීනම් උන්වහන්සේට අර්ථෝත්පත්තික දේශනාවක් පැවැත්වීමට අවශ්‍ය වූ අවස්ථාවලදී සංඝයා රැස් කරනවා. ආනන්ද හාමුදුරුවන්ට විධාන කරනවා, නියම කරනවා ආනන්ද මේ සංඝයා රැස් කරවන්නට. එහෙම නැත්නම් විනය ප්‍රඥප්තියක් පනවන්නට සංඝයා රැස් කරනවා. අනේ විදිහේ අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කරවන අවස්ථාවකදී ඒ තමන්ට සංඝයාට මේ කැඳවීමක් කරන්න. එහෙම කැඳවීමක් බුදුරජාණන් වහන්සේගෙන් ඇති කලෙහි දූතේකු ඒ පණිවුඩේ රැගෙන එන්නට කලින් නිරෝධ සමාපත්තියෙන් නැගිටීමට අදිෂ්ඨාන කරනවා. ඒකට කියන්නේ සත්තුපක්ඛෝස. එහෙම නැත්නම් සිදුවන්නේ දූතේකු එවන්නට. ඒ දූතේකු එව් විට අර කලින් කී පරිදි ශ්‍රවණෝපචාරයේ සිට මේ පණිවුඩය කියනවත් සමගම නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. මොකද ඒකෙන් තේරුම් ගන්නට තියෙන්නේ ඒ සංඝ අණ හා බුදු අණ ඒ තරම් ගරුයි. ඒ නිසා ඒවා අදිෂ්ඨාන කොට සමවැදීම සුදුසු. හොඳයි. අර
අර අවස්ථාව මගහරවනවන්නේ. සංඝයාට පණිවිඩකාරයෙකු වන්නට බුදුරජාණන් වහන්සේට ඒ විදිහේ උන්වහන්සේගේ පණිවිඩය රැගෙන තවත් කෙනෙක් වෙන්නට උවමනාවක් වන්නේ නැහැ. අදිෂ්ඨාන කොට සමවැදුණා. ඒ කරුණු තුන නානාබද්ධ අවිකෝපන, සංඝ පටිමානන, සත්තුපක්ඛෝස. ඊළඟ කාරණය තමන්ගේ ආයු කාලය පිරිසිදු ගැනීම පිළිබඳ. ඒ නිරෝධ සමාපත්තියට සමවදින අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ තමාට ඉදිරියට ජීවත් වීමට තිබෙන ඒ ආයු කාලය පිරිසිඳ ගැනීමේ දක්ෂකමක් තිබෙන්නට ඕන. එහෙම බලන්නට හැකි කමක් තිබෙන කෙනෙක් වෙන්නට ඕන. එවිට නිරෝධ සමාපත්තියට සමවැදීමේ කාල සීමාව කාලය Tamanට සීමා කරගන්නට පුළුවන්. 7 දවසක් Tamanගේ ජීවිතයේ පවතින්නේ නැත්නම් නිරෝධ සමාපත්තියට සමවැද සිටිය හැකි වැඩිම කාලය මිනිස් ලොව නම් 7 දවසයි. 7 දවසකට කලින් Tamanගේ ආයුෂ ගෙවෙනවා නම් නිරෝධ සමාපත්තියට සමවැද සිටීම නිසා ඒ ආයු කාලය දික් වෙන්නේ නැහැ. ආයු කාලය දික් වෙන්නේ නැහැ නිරෝධ සමාපත්තියට සමවැද සිටීම නිසා. එහෙනම් මොකක්ද වන්නේ? ආයුෂ ගෙවි සිදුවන මරණය සිදුවීමට නම් මරණය සිදුවීමේ සිත උපදින්නට ඕනේ. මරණය වන්නේ මොන සිතෙන්ද? චුතිසිතෙන්නේ. චුතිසිත උපදින්නට. චුතිසිත උපදින්නට අවස්ථාවක් නෙවෙයි මේ. මොකද සිත් නැහැ මේ වෙලාවේ. නිරෝධ සමාපත්තියට සමවැද සිටින වේලාවේදී සිත් නැහැ. කොහොමද චුතිසිතක් උපදින්නේ? ඒ නිසා මොකද වන්නේ? නිරෝධ සමාපත්තියට සමවැදීම අදිෂ්ඨාන කරගත්තේ 7 දවසකට වුණා. ඊට කලින් Tamanගේ ආවිෂක වෙනවා නම් ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටිනවා. එදින් නැගිටලා ඊ එක්කම මරණාසන්න චිත්ත වීතිය ඇති වෙලා උන්වහන්සේගේ ඒ අනාගාමීන් වහන්සේගේ චුතිය සිදු වෙනවත් ඒ සුද්ධාවාසයක හෝ වෙනත් බ්‍රහ්ම ලෝකයක හෝ ඉපදීම වේවි. රහතන් වහන්සේගේ නම් පිරිනිවීම සිදු වෙනවා. අන්න එහෙම ආකස්මිකව වාගේ සිදුවන මරණයක් වන්නට ඉඩ නොලැබෙන පරිදි නිරෝධ සමාපත්තියට සමවදින ඒ අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ එබඳු අවස්ථාවක් ඇති නොවන පරිදි නිරෝධ සමාපත්තියට සමවැදින ඒ අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ තමන්ගේ ආයු කාලය ඉදිරි ආයු කාලය කොතරම් පවතිනවද කියලා බලන්න. මේ 7 දවසට එහා ආයු කාලය පවතීද කියලා බලන්න. එහෙම නැත්නම් ඒ ආයු කාලය දැනගත්තට පස්සේ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය පිරිසිඳ ගන්නට පුළුවන්. ඒ නිසා කියා තිබෙනවා අර මුලින් කී කරුණු තුන ගැන අදිෂ්ඨානය නොකළා. මේ අන්තිමට කියන කාරණය බලන්නට ඕනේ. මේ විදිහට ඒ කරුණු සිදු කොට. එතකොට පූර්ව කෘත්‍ය 4ක් එතන දක්වනවා. නානාබද්ධ විකෝපණය, සංඝ පටිමානනය, සත්තුපක්ඛෝසනය, අද්ධාන පරිච්ඡේදය කියන මේ පූර්ව කෘත්‍ය 4 සිදු කොට ඊළඟට අපි මුලින් දැනගත්තා ඒ පූර්ව කෘත්‍ය 4 සිදු කරන්නේ ආකින්චඤ්ඤායතනයට සමවැද එයින් නැගිටක. ඊළඟට තමා නේව සංඥා නා සංඥායතනයට සමවදින. නේව සංඥා නා සංඥායතන. ඒ නේව සංඥා නා සංඥායතනයට සමවැදීම සිදුවන ඒ චිත්ත වීතිය තමයි නිරෝධ සමාපatti වීතිය වශයෙන් දක්වන්නේ. එතනත් ඒක මනෝද්වාරා වජ්ජනයෙන් පටන් ගන්න. ඉතින් මනෝද්වාරා වජ්ජනය වන්නට කලින් තියෙනවා භවංග චලනයක්. භවංග චලනය මනෝද්වාරා වජ්ජනය. ඊළඟට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ. අර කලින් ධානසිත වලදී චිත්ත වීතිය ප්‍රස්තාර කරන විට දැක්ුවේ ඒ විදිහට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ. ඒ ගෝත්‍ර භූ සිතට පස්සේ
උපදින්නේ නේව සංඥා නා සංඥා යතන සිත. ඒ අනාගාමීන් වහන්සේට නම් නේව සංඥා නා සංඥා යතන කුසල් සිත. රහතන් වහන්සේට නම් නේව සංඥා නා සංඥා යතන ක්‍රියාසිත. කීවරක්ද? දෙවරක් උපදී. දෙවරක්. ඊළඟට සිත් ඉපදීම නවතිනවා. සිත් උපදින්නේ නැහැ. නේම සංඥා නා සංඥා යතන සිත දෙවරක් ඇති වී පස්සේ සිත් ඉපදීම නවතිනවා. Taman අදිෂ්ඨාන කරගත්තේ කොයිතරම් කාලයක් නිරෝධ සමාපත්තියට සමවැද සිටීමටද ඒ කාලය ගතවන තුරු සිත් ඇතිවන්නේ නැහැ. ඒකට මොනවද නිරුද්ධ වන්නේ? දැන් සිත් උපදින්නේ නැtei කියන්නේ නේව සංඥා නා සංඥා යතන සිත දෙවෙනි වර උපන්නාට පසු චිත්ත චෛතසික කියන ඒ දෙකම ඉපදීම නවතින. ඒව නිරුද්ධ වෙනවා. ඒ සිත නිසා උපදනා රූපද උපදින්නේ නැහැ. සිතින් උපදවන රූප තියෙනවනේ චිත්තජ රූප කියන්නේ. ඒ වාද නැහැ. ඒකට චිත්ත චෛතසික චිත්තජ රූප කියන ඒවා. චිත්ත චෛතසික චිත්තජ රූප. මොනවාද රූප වලින් තිබෙන්නේ? කර්මජ රූප තිබෙනවා. කර්මජ රූප කියන්නේ චක්කු සෝත ගාන જીවහා කාය ඉතිභාව කුම්භාව ජීවිත කියන මේවා තිබෙනවා. ඒ කර්මජ රූප. ඊළඟට උතුජ රූප තිබෙනවා. ඍතුයෙන් හට ගන්නා රූප තිබෙනවා. ආහාරජ රූපත් තිබෙනවා. ආහාරජ රූප දැන් කලින් ගත්ත ආහාරයක් තිබෙනවා. ඒ ආහාර ඕජාවෙන් නැවත නැවත උපදවන ආහාරජ රූප තිබෙනවා. නැත්තේ මොන රූපද? චිත්තජ රූප. ඒ රූප වලින් චිත්තජ රූප නැහැ. අනිත් රූප තිබෙනවා. ඊළඟට එනවා චිත්ත චෛතසික. ඒ චිත්ත චෛතසික නැහැ, චිත්තජ රූප. ඒවා නිරුද්ධ කරනවා. කොයිතරම් කාලයක්ද? ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින්නේ යම් කාලයක් නම් ඒ කාලය තුල. එදින් ඒ ශරීරයේ ඇල්ලුවට දැනෙනවද? නැහැ. ඒ ශරීරයේ පුලුස්සන්ට දැකා. සමහරව එහෙම පුලුස්සල තිබෙනවා. පුලුස්සල තිබෙනවා කියන්නේ ගිනි. ගන්වල තිබෙනවා. ගිනි දාලා. මේ එක හාමුදුරුවෝ අර නානාබද්ධ අවිකෝපන කියන මේ අදිෂ්ඨානය කළේ නැහැ. ඒ අදිෂ්ඨානය කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ සමවැදුනේ එක්තරා ආසන ශාලාවක. ඒක තැනක. ඒක ගිනි ගන්න. ගිනිගෙන ඉතින් මිනිසුන් ඇවිල්ලා ඒ ගින්න නිවන්නට බොහොම උත්සාහ කළා. ඒ දාලා අලු වෙලා වැටුණා. ඒ ගේ එන් පිටම දැවුණා. දැක්ක මේ හාමුදුරුවන්ව දැකලා ඒ මිනිසුන් කිව්වා මහා අලස හාමුදුරු නමක් ඒක. අලසයි කිව්වේ මේ ගිනිගෙන දැවෙන අවස්ථාවේදී නැගිටලා මේ ගින්න නිවා ගන්නට වැඩ කරන්නේ නැtei කියලා අලස. ඉතින් මේ හාමුදුරුවෝ ළඟට වෙලා එයා එහෙම වතුර දාදා බලනකොට මේ හාමුදුරුවන්ගේ කාලය හරි නිරෝධ සමාපත්තියට සමවැද සිටි කාලය හරි උන්වහන්සේ නැගිටලා බැලුවා. බලනකොට මේ මිනිසුන් ඉන්නවා දැක්කා. මිනිසුන්ට මේක ප්‍රකට වුණා නේද කියලා වහා උන්වහන්සේ අහසට පැනනග එතනින් අතුරු දානවා. මොකද මේ බඳු දේවල් උන්වහන්සේලා සිදු කරන්නේ අන්‍යයන්ට දැනගන්නට හැකිවන පරිදි නෙවෙයි. එහෙම අන්‍යයන්ට පෙන්වීමේ අදහසක් මේ ශාසනයෙහි නැහැ. ඒක හොඳට මතක තබා ගන්නට ඕනේ. ඔය භාවනා කරන මේ බණ ඉගෙන ගන්න එහෙම පින්වතු බොහෝම දැනගත යුතු කරුණු. අනුන්ට පෙන්වන්නට නෙවෙයි අපේ ගුණධර්ම අපට තිබිය යුත්තේ. කාවවත් ඒ පෙන්වීමේ කියන එකෙන් අදහස් වන්නේම අනුන්ව රවටන එක. එහෙම අනුන්ව රවටන අදහස් ඒ උතුමන්ට නැහැ. ඒ නිසානේ ඒ අනුන්ව රැවටීම අනුන්ට පෙන්වීම පෙන්වා ඔවුන්ගේ නිකන් සිත් ගැනීම උවමනා කරන්නේ එබඳු තත්වයකට නොපැමුණු කෙනෙකුට. ඒ නිසා ඒ අය බොහෝම උත්සාහ කරනවා තමා තුල නැති ಗುಣ පෙන්වන්නට. තමා තුල නැති දේවල් ඇති බව දක්වන්නට. මේ මිනිසුන් තුල තිබෙන ඒ බඳු මානෙ. ඒක භාවනා කරන විට වඩාත් ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා පරිස්සම් වෙන්නට.
ඒ එබැවින් කවුරු හරි තව කෙනෙකු පිළිබඳව කියන්නටත් නරකයි කියන්නේ. සමහරු ඉන්නවා භාවනා කරන අය පිළිබඳව කොපමණවත් කතා. එයා දැන් දියුණුයි ගයි කිය නොයේ කියලා. ඒ වුමනා නැති කතා. දියුණු නම් හොඳයි. ඕක කියා ඉන්න දෙයක් නෙවෙයි. දියුණුව තියෙන්නට ඕනේ කාගේවත් දියුණුව නෙවෙයි. Taman බලන්නට තියෙන Tamanගේ දියුණුව. Tamanගේ දියුණුව. ඒ දියුණුව ඇති වෙන්නට තමා නිශ්ශබ්ද වෙනවා. ඒ දියුණුව ඇතිවන්නට Taman නිශ්ශබ්ද කෙනෙක් වෙනවා. ඒ ගැන කියන්නට යන කෙනෙක් වන්නේ නැහැ. ඒක මේ ಗುಣධර්මයේ හැටි. අපිච්චතා කියලා එකක් තිබෙනවා. ඒ අපිච්චතාවට තිබෙනවා අධිගම අපිච්චතා කියන්නේ. ධ්‍යාන මාර්ගඵල කියන මේවා උපදවා ගත්ත අය ඒවා තමාට තිබෙනවයි කියලා අනුන්ට කියන්නට යන්නේ නැහැ. වෙන එකක් තබා ඔය ಗುಣධර්ම පුරණ භික්ෂුන් වහන්සේලා Taman මේ විදිහේ සීලයක් රකින්නයි කියලා අනුන්ට පෙන්වන්නට උත්සාහ කරන්නේ නැහැ. මේ පින්වතුන් කියලා ඇති බණ පොතේම විසුද්ධි මාර්ගයේ තිබෙනවා. එක හාමුදුරු නමක් තව හාමුදුරු නමක් සමග ඉන්න අවස්ථාවක ඉන්වහන්සේ අර එක් හාමුදුරු නමක් අනිත් හාමුදුරන්ට Tamanට ලැබුණු උග්ගස් වගේ කිව්වා එවත්නි මේ උග්ගස් දෙන වළඳන්නට. උන්වහන්සේ උමනා නැtei කිව්වම ඒ හාමුදුරුව අර හාමුදුරුවන් රත්නා දුතංගේම කියලා ඇහුවා. ඔබ මේ දුතංගේවත් ආරක්ෂා කරනවද කියලා. එවත්නි දෙන්නයි කියලා ඉල්ලගෙන ඊළඟට වැළඳුවා. කිව්වේ නෑ මම මේ දුතංගේ ආරක්ෂා කරනවා කියලා. ඊට පස්සේ අදිෂ්ඨාන කරගත්තා. අය නැවතත් දුතංගේ. මොකද මම මෙහෙම එකක් රකින්නයි කියලා අනුන්ට කියන්නට වමනාවක් නැහැ. ඒ නිසායි සමහරු එහෙම නෙවෙයි මේ කුඩා දෙයක් මේ ඒකට බොහොම ලෑස්ති වෙලා ඉන්න දැන් වර්තමානයේ ඉන්නවා සමහර හාමුදුරුවෝ. දායකයන්ව හරියට රවටනවා. දායකයන්ට බොරු කියලා රවටනවා. රවටනවා දායකයන්ව ඉහළ තැන තබල කතා කරනවා. සමහර විට කියනවා මේ බණහන අය මේ අතරේ බොහෝ දෙනෙක් සෝවාන් කියලා. එහෙම කියන හාමුදුරුවෝ ඉන්නවා. මේ බණහන අය අතරේ බොහෝ දෙනෙක් සෝවාන් කියලා. ඒ සෝවාන් කියන එකනවත් දන්නේ නැහැ තමන් සෝවාන්ද කියලා. හාමුදුරුවෝ දන්නවා. මම දන්නවා ඒ හාමුදුරුවෝම කියලා කියනවා තවත් පිරිසකට පේන කාර්යයක් ළඟට ගිහිල්ලා අහන්නයි කියලා. තමන්ට මාර්ගඵල ලැබෙලා තියෙනවද කියලා. අන්න එහෙම විකාර කියන බොරුකාරයෝ ඉන්නවා. ඒ බොරුකාරයන්ගෙන් ආරක්ෂා වන්නට ඕනේ. මේ ශාසනය බොරුකාරයන්ගෙන් දිනුවන එකක් නෙවෙයි. බොරුකාරයා කියන්නේ හොරා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ මහා චෝරෝ කියලා. මහා හොරයි කියලා. Taman ළඟ නැති ಗುಣධර්ම ඇති බව පෙන්වාගෙන කියාපාන එහෙබඳු කෙනෙක් වෙතොත් ඒ හොරෙක් මහා චෝර. භික්ෂුවක් නම් ඒ භික්ෂුව පරාජිකා වෙනවා. පරාජිකාව නාම භික්ෂුත්වයේ නැතිව යනවා. ඒක හන්ද බොහෝම පරිස්සම් වෙන්නට. මේ හුඟක් දෙනෙක් දැන් මේ භාවනාව පවා මාත් සමච්චලයකට ඇදහැරලා තියෙනවා. සමච්චලය. අන්‍යයන්ගේ සමච්චලයට භාජන කරලා තියෙනවා. ඒක ශාසනික දියුණුව බලාපොරොත්තු වන අයෙකු විසින් කළ යුත්තක් නෙවෙයි. එබැවින් ඒවා කරන අය ඒවා හොර Tamanට ඒක රහසක්. Taman පිළිබඳව දෙයක්. මොකටද මේ කාටවත් කියන්නේ? කවුරුත් ඒක දැනගැනීම ඇති ප්‍රයෝජනෙයි. එහෙම වමනා කරන්නේ නැහැ. නැති ඉඳයි කියන්නේ නැහැ ලෑස්ති. තියෙනවා නම් කියන්නේ නැහැ. තියෙන අය ඒක හංගවගෙන ඉන්නේ. ඒ නිසා අර රහතන් වහන්සේ නමකගෙන් ඇහුවේ. උන්වහන්සේගෙන් අහනවා අර බුද්ධ පබ්බචිත්තය. ස්වාමීනි රහතන් වහන්සේලා කොහොමද දැනගන්නේ? ඒවා වයස්ගත වෙලා මහාන වෙලා ඒ රහතුන්ගේ පාසිවුරු අරගෙන පසුපස්සේ යන බුද්ධ පබ්බචිත්තයෙකුටවත් රහතන් වහන්සේ කවුදයි කියලා දැනගන්නට බැරි කියලා. ඒ තේරුම් නැtei කියනවා ඒ බුද්ධ පබ්බචිත්තයට. මේ තමයි යන්නේ රහතන් වහන්සේ නමක් සමග ඉන්නේ. ඒ රහත් කියන අය එහෙම හිටියා හුරු. ඉස්සර මේ බණ පොතේ සඳහන් වෙනවා. මිනිසුන් පන්සලට එනකොට දුරදිම දැකලා රිංගනවා මහ ලොකු හැලියකට. හැලියකට රිංගලා හැංගිලා ඉන්නවා. ඉතින් අර මිනිසුන් හැම තැනම හොයනවා මේ හාමුදුරුවෝ අපි එනකොට නම් ටිකක් දුරදි දැක්කා. දැන් නෑනේ කොහේ ගිහිල්ලාද කියලා. ඉතින් මිනිසුන් ඉතින් ඒ තමන්ගේ වැඩ කටයුතු ටිකක් කරලා එහෙම ගිහින් ඉන්නකොට ඔන්න ආපහු එළියට ඇවිල්ලා ඉන්නවා. ස්වාමීනි මෙතෙක් වෙලා කොහෙද ඔබ වහන්සේ ගියේ? අපි එනකොට දැක්ක ඊට පස්සේ පෙවුනේ නැහැ. මේ ඒ සංඝයාගේ හාමුදුරුවන්ගේ ගමන් බිමන් ගැන අහන්න ඕනේ නැහැ.
මොකද මේ Tamanට හිතුව හැටි ඕන දැනකට යන්න පුළුවන් කියන එක පෙන්නන්නට. අන්න එහෙම බොරුකාරයෝ ඉන්නවා. බොරුකාරයන්ට දැන් රැවටෙන කාලයක්. ඒ නිසා තමයි මේ මහණුන් වහන්සේලාය කියලා භික්ෂුණීන් වහන්සේලාය කියලා පිරිසකුත් ඉන්නේ. නේ ඔය රත්නල පිටියේ ඉන්නේ දැන්. සාදු ඒගොල්ලෝ සාදුලා. හාමුදුරුවෝ කියනවට කැමති නැහැලු සාදු කියන්නේ. සාදු නෙමෙයි අසාදු කියලා කියන්න තියෙන්නේ. අසාදු. මොකද මහානකම හොරාගෙන ඉන්නේ. ඒ සිවුර හොර සිවුරක්. හොරවාගෙන ඉන්නේ හොර සිවුරු. දරණ පාත්‍ර හොර පාත්‍ර. පාත්‍ර. ඒ නිසා මහානකම නෙවෙයි. මරුණු හැටි යන්නේ අපායට, නිරයට. ඇයි? භික්ෂුවගේ වේශය හොරාගෙන ඉන්න නිසා. භික්ෂුවයි කියන්නේ භික්ෂුන් වහන්සේ කියන්නේ මහානකම ලබාගත් කෙනෙක්. ඒ මහානකම ලබා ගන්නට උපසම්පදා භික්ෂුවකගෙන් වෙන්නට ඕනේ මහානකම ලබන්න. දැන් සාමණේර වන්නටවත් බෑ නිකන්. සාමණේර කෙනෙකුට සාමණේරයෙක්ව හදන්නට බෑ. සාමණේර සීලෙහි පිහිටන්නටත් ඒ උපසම්පදා භික්ෂුවන්ගෙන් ඒ ලබා ගන්නට තියෙන භික්ෂුවගෙන්. එහෙම ඊළඟට මහානකම සංඝයාගෙන් ලබන්නට තියෙන්නේ. සංඝයාගෙන්. සංඝයා කියන්නේ කවුද? සංඝයා කියන්නේ සරියුත් මුගලන් පරම්පරාවෙන් අවිච්ඡින්නව පැවතෙන පිරිසක්. පිරිස. එහෙම නැත්නම් Taman හිස මුදු කරගෙන සිවුරක් ඇඳගත්ත පමණින් ඒ තැනත්තා ශ්‍රමණේ භික්ෂුවක් වන්නේ නැහැ. එහෙම භික්ෂුවෝ ඉන්නවා අය. ඒ අය පිරිත් කියනවා, දන් පිළිගන්නවා. සංඝයාට අයිති දේවල් ඒවා කරන්නේ හොර හාමුදුරු, හොර මහන්. ඉතින් හොරුන් පස්සේ යන අය දැන් හරියට ඉන්නේ. ඒ දන් වැට ලියවිලා ගෙනත් දෙනවා. ලොරි වලින් එහෙම දන් ගෙනලා පිළිගන්නවා. දැක්කම ඇති කියනවා. වැන්දාම මුළු ජීවිතේටම ඇති කියලා සමහරව හිතනවා. ඒ තරම් සිල්වත් යන්නේ බිම බලාගෙන. එහෙම හොරු. දැන් හොරුන්ගේ කාලයක් වෙලා. හොරුන්ගේ කාලය. ඒ නිසා භික්ෂුව කියන එක ඒ නියම භික්ෂුන් වහන්සේට නම් කවුරුවත් දොස් කියන්නට සුදුසු නැහැ. භික්ෂුන් වහන්සේ අපගේ ගෞරවය ලබා ලැබීමට සුදුසු කෙනෙක්. සුදුසු කෙනෙක්. උන්වහන්සේ පරාජිකා පත්තියකට පැමිණිලා නැත්නම් භික්ෂුවක්මයි. වෙන වැරදි තිබුණොත් භික්ෂුවක්මයි. මෙහෙම නෙවෙයි. මේගොල්ලෝ භික්ෂු නෙවෙයි. ඒගොල්ලෝ මහානකම ලැබපු අය නෙවෙයි. උපසම්පදාව ලැබපු අය නෙවෙයි. මිනිසුන්ව රවටන අය. මිනිසුන් ශාස්ත්‍ර කිය හිටිය මිනිහෙක්ගේ. උත්තම සාදු කියලා. දැන් යා සාදු. ගැන්වත් මහාන කරනවා, පිරිමින්වත් මහාන කරනවා. සාදු. දන් දෙනවා මිනිස්සු. ඉතින් අන්න එහෙම බොරුකාරයෝ ඉන්න ලෝකේ මේ ගුණධර්ම පුරණාය. ඒ ගුණධර්ම අන්‍යයන්ට පෙන්වන්නට, රකින්නට, අදහස් කරන්නට ඒක. ඒ ගුණධර්ම අපි සීල් සමාදන් වන්නේ, සීල් රකින්නේ. ඒ අපට ඕන කරන නිසා. අපට ඕන. අනුන්ට පෙන්වන්නට නෙවෙයි. අනුන්ට පෙන්වන්නට සීල් රකින්නවා නම් එතන තිබෙන්නේ හොරකම. එතන තියෙන බොරුවක්. එතන තියෙන බොරුවක්. මම සීලවත් කියලා හොඳට පෙන්වන්නට, බිම් බලාගෙන යන්නට එහෙම උමනා කරන්නේ නැහැ. ඇත්තෙන්ම බිම බලා ගැනීම, බලා යෑම නම් වහන්සේට පුරුදු. එහෙම කරන්නට ඕන. එහෙම නැත්නම් කාටවත් කවුරු හරි ඉන්නකොට බිම් බලාගෙන යන අනිත් වෙලාවට ඕනතරම් ඇහැට ඉඩ දෙන ඒ අය බොරුකාරයි. එහෙම බොරු කරන්නට ඉඩ දෙන්න. බොරු නෙවෙයි මේ ශාසනයෙහි බොරු නැහැ. බොරු ශාසනයක් නෙවෙයි. ඒ නිසානේ මේ පින්නතුන් දන්නවනේ මේ ශාසනය සත්‍ය ශාසනයක්. උගන්වන්නේ චතුරාර්ය සත්‍ය. ඊට වඩා උසස් සත්‍යයන් තව කොහෙද තිබෙන්නේ? චතුරාර්ය සත්‍ය. ඒ ආර්ය සත්‍යයන් උගන්වන, ඒ ආර්ය සත්‍යාවබෝධය කිරීමට මඟ පෙන්වන, ඒ ආර්ය සත්‍යාවබෝධයේ පිණිස ගුණධර්ම පිරිය යුතුයි කියන ඒ ශාසනික පිරිස්ම බොරු කරනවා නම් මොකක්ද ශාසනයෙන් ඒ අය ගත්ත ප්‍රයෝජනය? ඒක තේරුම් ගන්න. ශාසනය තිබෙන්නේ රවටන්නට නෙවෙයි. රැවටිලි එකක්වත් ශාසනයෙ නෑ. ඒ රවටනවා නම් ඒ හොරෙක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බන්දන් මහා චෝරෝ කියලා කියනවා. මහා චෝරෝ කියන්නේ මහා හොරා. සමහර විටක හොරෙක් අපේ දේවල් හොරාගෙන යන්නට පුළුවන්.
එතකොට අපි දන්නවා මොහු අපේ දේවල් බලාත්කාරයෙන් අපෙන් හොරෙන් ගත්තා කියලා. තමා එබන් දෙයක් ලබන්නට සුදුසු නැති බොරුකාරයෙකුව අපෙන් එහෙම ලබා ගන්නවා නම් ඒ තැනත්තා තමයි ලොකුම හොරා. ඒ මොකද අපි දන්නේ නැහැ අපෙන් මේ හොරකම් කළයි කියලා. දන්නේ නැහැ. ඒ නිසා ඒ හොරුන්ට රැවටෙන ශාසනයක් නෙවෙයි. ඒක තේරුම් ගන්න. ඒ නිරෝධ සමාපත්තිය පිළිබඳවයි අප කතා කළේ. නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී කෙනෙකුට ඒ අනාගාමීන් වහන්සේ හා රහතන් වහන්සේ කියන ඒ දෙදෙනා වහන්සේට ඒ කාලය තුලදී නැත්තේ මොනවද? චිත්ත චෛතසික චිත්තජ රූප කියන මේ කොටස් තුන. ඒ නියමිත කාලය ගත වූාට පසු අදිෂ්ඨානය කරගත්ත කාලය ගත වූාට පසු සිදුවන්නේ නිරෝධ සමාපත්තියෙන් නැගිටීම. ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටීමේදී සිදුවන්නේ සිතක් ඉපදීම. මොකද්ද උපදනා සිත? අනාගාමීන් වහන්සේට නම් අනාගාමී ඵලසිත, රහතන් වහන්සේට නම් අරහත් ඵලසිත උපදී. එකවරක් විසුද්ධි මාර්ගයේ නම් දෙවරක් කියලා දක්වනවා. ඒ එකවරක් උපදිනවා ඊළඟට සිත භවාංගයට වැටෙනවා. දැන් මේ අතරතුර කාලය තුලදී චිත්ත චෛතසික චිත්තජ රූප නිරුද්ධ කිරීම හා ඊළඟට ඵලසිත ඉපදීම කියන මේ අතරතුරේදී සිත් චෛතසික චිත්තජ රූප කියන ඒවා නැහැ. ඒ තමයි නිරෝධ සමාපatti කාලය. එතකොට මේ නිරෝධ සමාපatti කාලය කියන එකෙන් තේරුම් ගත යුතුව තිබෙන්නේ නිරෝධ සමාපatti කාලය තුලදී සිත් ඉපදීමක් නැහැ. සිත් ඉපදීමක් නැහැ. කුමක නිරෝධයද සිදු කළේ කියලා ඇහුවොත් කියන්නට තිබෙන්නේ කුමක නිරෝධයෙන් පස්සේද ඒ චිත්තචෛතසික චිත්තජ රූප ඉපදීම නවතින්නේ? නේව සංඥා නා සංඥා යතන චිත්තයාගේ නිරෝධය. නේව සංඥා නා සංඥා යතන චිත්තයාගේ නිරෝධය. ඉතින් නිරෝධ සමාපත්තිය පිළිබඳව තව දැක්වෙන කරුණු තිබෙනවා. ඒවා මේ පින්නතුන්ට තරම් ප්‍රයෝජනවත් දන්නේ නැහැ. ඒවා වශයෙන් කියන්නේ ඒ නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තිය පරමාර්ථයක්ද සම්මුතියක්ද එහෙම නැත්නම් ප්‍රඥප්තියක්ද කියන මේ කරුණු ආදිය සාකච්ඡා කරනවා. නිරෝධ සමාපත්තිය කියන්නේ. දැන් මෙතන පරමාර්ථයක් කියලා දක්වන්නට දෙයක් නැහැ. පරමාර්ථ වශයෙන්. ඒ නිරෝධ සමාපatti කාලය තුලදී ඒ වන්නේ චිත්තචෛතසික චිත්තජ රූපයන්ගේ නොයිපදී. ඒවා හටගන්නේ නැහැ. ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටි කාලය තුලදී. ඒවා නිරුද්ධ කොට අචිත්තකව වාසය කිරීම තමයි නිරෝධ සමාපත්තියේදී සිදුවන්නේ. ඉතින් මේ නිරෝධ සමාපත්තියේ නැගිටින විට ඒ තම තමන්ගේ ඵල ජවනය වරක් ඉපදිනවා නිරෝධ සමාපත්තිය නැගිටීම වශයෙන්. එතකොට ඵල ජවනිය උපදිනකොට අරමුණ වන්නේ කුමක්ද? ඵල ජවනිය නම් අරමුණ වන්නේ නිවන. නිවන අරමුණු කරමින් ඵල ජවනිය උපදිනවා. ඊළඟට සිත භවාංගයට වැටි පස්සේ ප්‍රකෘති තත්වයෙන් උපදීම පටන් ගන්නවා. එතකොට කාම භූමියේදී නම් තමා සද්දවසක් දක්වන්නේ. ඒ රූප භූමිවලදී නම් ආහාරයෙන් යැපෙන අය නෙවෙයි රූප භූමිවල සිටින්නේ. ඒ නිසා රූප භූමිවල රූපී බ්‍රහ්මයන් නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය මෙපමණ කාලයයි කියලා එහෙම නියමයන් දක්වන්නට බෑ. තමන්ට කැමැති කාලයක් නිරෝධ සමාපත්තියෙන් කල් ගෙවන්නට පුළුවන්. ඒ රූපී බ්‍රහ්ම ලෝකවල වාසය කරන අනාගාමී වහන්සේට සහ රහතන් වහන්සේලාට. ඉතින් ඒ නිරෝධ සමාපත්තිය යේදී අර අදිෂ්ඨාන සතර කියන එක සැලකිය යුතුයි. ඒ අදිෂ්ඨාන සතරෙහිදී නානාබද්ධ අවිකෝපණය නොකළොත් සමහර විටක ඒ වස්තුන් විනාශ වන්නට පුළුවන්. මාර කලින් කීවේ ඒ වගේ අවස්ථා ඇති වී තිබේ.
තමන්ගේ ශරීරය පිළිබඳ දැන් අපි කියමු වර්තමානයේ කියන පරිදි ඔය බෝම්බ දැමීමකින්වත් ඒ ශරීරය සම්බන්ධ ඒවා කිසිවක් විනාශ කරන්නට බෑ. ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී සත්තු පක්කෝසනය කියන එක වර්තමානයේ එහෙම නිරෝධ සමාපත්තියට සමවදින ආර්යෝ සිටින්නම් සත්තු පක්කෝසනය කියන එක ඊයේදී නැහැ. ශාස්ත්‍රඥ වහන්සේ ජීවමානව වැඩ නොසිටින බැවින් වහන්සේ ඒ අර්ථෝත්පත්තික දේශනා ආදී පැවැත්වීමට සංඝයා රැස් කරවීමක් වර්තමානයේදී සිදුවිය හැකි බවක් නැහැනේ. ඒ නිසා මෙන්න මේ කරුණුයි නිරෝධ සමාපatti වීතිය පිළිබඳව දැනගන්නට තිබෙන්නේ. ඒ චිත්තචෛතසික චිත්තජ රූප නිරුද්ධ කොට අචිත්තකව වාසය කිරීම සඳහා ඒ අෂ්ට සමාපත්තිලාභී අනාගාමීන් වහන්සේ හෝ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදින බවත් ඒ නිරෝධ සමාපත්තියට සමවැදීම සඳහා කරනුවේ තමන් උපදවා තිබෙන තමන් ලබා තිබෙන ඒ ප්‍රථම ධානාදී ධානවලට පිළිවෙලින් සමවැද ඒ ධානයෙන් නැගිට ඒ ධානයේ වූ ධානාංග සම්මර්ෂණය කොට ඒ විදිහට ඇවිත් ආකින්චඤ්ඤායතනයට සමවැද ඒ නැගිට ඒ පූර්ව කෘත්‍ය සතර වශයෙන් නානාබද්ධ අවිකෝපන සංඝ පටිමානන සත්තුපක්කෝසන අද්ධාන පරිච්ඡේද කියන ඒවා සිදු කොට ඊළඟට මේ නේව සංඥා නා සංඥායතන ධානයට සමවදින. මේ නේව සංඥා නා සංඥායතන ධානය දෙවරක් ඉපදුනාට පසු සිත් ඉපදීම නවතිනවා. එබැවින්ම චෛතසික ඒ චිත්තජ රූපත් ඉපදීම නවතිනවා. නියම කරගත්ත කාල සීමාව අවසන් වන තුරු ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටින විට පළමුවෙන්ම ලැබෙන්නේ ඒ අනාගාමීන් වහන්සේට නම් අනාගාමී ඵලසිත, රහතන් වහන්සේට නම් අරහත් ඵලසිත වරක් ලැබී ඊළඟට සිත භවංගයට වැටෙනවා. ඉතින් භවංගයට අපි දන්නවා අරමුණු කලින් භවංගය ඇති වෙලා භවංගයට අනුතුරුවයි චලනය වී ඊළඟට උපච්ඡේද මනෝද්වාරා වජ්ජන ආදි වශයෙන් ඒ සිත් උපා. ඉතින් ඒ මනෝද්වාරා වජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ නේව සංඥා නා සංඥා යතන කියන ඒ වයිදී අරමුණ වන්නේ අර මහත්ගත අරමුණ නේ මනෝද්වාරා වජ්ජනෙහි සිට නිරෝධ සමාපatti කාලය තුලදී අරමුණක් නැහැ. අරමුණක් නැහැ. නිරෝධ සමාපත්තියෙන් නැගිටින විට අරමුණක් තිබෙනවා. මොකක්ද ඒ අරමුණ? නිවන. ඵලසිතට අරමුණ වන නිවන. ඊළඟට සිත භවංගයට වැටෙන්නේ. භවංගයට අයත් අරමුණක් තියෙනවා. කාගේ වුවත් භවංගයේ අරමුණක් තියෙනවා. එයා. එතකොට මේ නිරෝධ සමාපatti වීතිය දක්වන තැනදී ඵලසිතත් ඇතුළත් කොට ගන්නවා. ඒ මොකද ඵලය සිතයි නැගිටිනකොට ලැබෙන්නේ. ඒ නිවන අරමුණු කරන සිතක් වශයෙන් උපදින්නේ ඒ ඵලසිත. ඒ නිරෝධ සමාපත්තියට සමවැදීමට పూర్වෙහිදී ඇතිවන්නා වූ ඒ මනෝද්වාරා වජ්ජන පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන ඒ සිත් වලින්වත් නිර්වාණය අරමුණු කරන්නේ නැහැ. ඒවාය අරමුණ වන්නේ නිරෝධ අර මහත්ගත අරමුණම. නේව සංඥානා සංඥායතනයේට තියෙන අරමුණ. නේව සංඥානා සංඥායතනයේ අරමුණ වන්නේ ආකින්චඤ්ඤායතන සිතනේ. yes. තව ඊළඟට එන පාඩමක් තිබෙනවා. ඒක අර්පණා ජවන වාරය කියලා. ඒක අපි අනිත් දවසේ පාඩමට කියනවා. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතරින්දති විශේෂණං භූතියා සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති යතරින්දති විශේෂණං භූතියා සබ්බේ ධම්මානත්තාති යදා පඤ්ඤාය පස්සති යතරින්දති විශේෂණං භූතියා දුක්ඛප්පත්තාති දුක්ඛාපත්තාති භයං සෝකප්පත්තාති දුක්ඛා උපපති පාදිනු ආකාශත්ථාති කුම්මත්තා දේවා නාගාමිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा සංඝක්ඛම් ස්ථාපනං
आकाशत्थाच मठ्ठा देवानागामन्त्रिका अनन्तर्मन्मूलित्वा चिरङ्गच्छासनम् आकाशत्थाच मठ्ठा देवानागामन्त्रिका अनन्तर्मन्मूलित्वा पूजयन्तु शिवं सदम्